ආයිබෝන් ඔබ සම සාදරයෙන් අපගේ ප්‍රමකල්ච නාලිකාවට පිළිගන්නවා. ඇතරම ප්‍රමකල්චල් තියෙන මූලික සිද්ධාන්තයක් තමයි මේ පරිසරයේ තියෙන රටා හඳුනා ගැනීම. මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ රටා අතර තියෙන සම්බන්ධය සහ එයින් අපිට වන වඩා ප්‍රයෝජනෙ කුමක්ද කියන එක සම්බන්ධයෙන්. එතකොට අපි රටා සම්බන්ධයෙන් කතා කරනකොට එහි වැදගත් වන අංග කීපයක් වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ රටාවන් කියන එක අපිට එදිනදා ජීවිතයේදී අපිට මුණ ගැහෙනවා. සමහරක් රටා ඇත්තටම සබාදහමින්ම නිර්මිත රටා තියෙනවා. සමහර ඒවා අපිට මිනිසුන් විසින් නිර්මාණය කරපු රටාවන් හැම වෙනවා. අපි සබාදහමට යනකොට මේ සබාදහමෙන් නිර්මාණය රටා අපිට දැක ගන්න පුළුවන්. අපි නගරයකට හෝ මිනිසුන් වැඩිපුර ගැවසෙන සමාජයකට යනකොට මේ මිනිසුන් විසින් නිර්මාණය කරපු රටා අපිට හඳුනා ගන්න පුළුවන්. කොහොම වුණත් අපිට මේ රටාවන් වලින් ලැබෙන අපේ ආකර්ෂණීය බව ගොඩක් වැඩි වෙනවා. එතකොට අපි මිනිසුන්ගේ විසින් නිර්මිත රටා අපිට අරුමයක් නෙවෙයි අතරම. මේ සබාදහමට වඩා එය අපිට නිතර ඇස ගැටෙනවා. නමුත් අපිට වඩාත් සමීප නොවන දෙයක් තමයි මේ සබාදහම මේ පවතින රටාවන්. අපි ඒවා අධ්‍යයනය කළොත් අපිට ඒ හා සම්බන්ධව ලබා ගන්න පුළුවන් දැනුමත් වැඩි. ඒකේ අපිට ලැබෙන ප්‍රයෝජනයත් වැඩි. අතරම මම කියන්නම් අපිට සබාදහමේ දකින්න ලැබෙන පහසුම රටාවන් කීපයක් තියෙනවා. දැන් අපි කුඩා කාලේ ඉඳන් දන්නවා අපේ පාඩම් වලට අපි දැනුවත් වෙනවා මේ මකුළුවෙක් වින මකුළු දැල. ඒක හරිම විශ්මිත රටාවක්. දැන් එයා ඒත් එක්කම ගොඩනගන ඒ රටාවන් වල අපිට අපූර්ව විචිත්‍රත්වයක් තියෙනවා ඇත්තටම. ඒ අතර අපි කියන තව දෙයක් තමයි අපි හැම වෙලාවෙම උදාහරණයට ගන්නෙ මීමැස්සගේ වදයක්. දැන් ඒ තියෙන නිර්මාණිත භාවය අපිට කියලා නිම කරන්න බෑ. එතකොට ඒ වගේ සබාදහමේ පවතින රටාවන් විශ්මිතව අසීමිත සංඛ්‍යාවක් තියෙනවා. එතකොට මේ රටාවන් අපිට දැක ගන්න පුළුවන් නිතරම දෙවේලේ දැක ගන්න පුළුවන් රටාවන් තියෙනවා. සමහර රටාවන් අපිට වර්ෂයකට හෝ කාලානුරූපීව දකින්න පුළුවන් රටාවන් තියෙනවා. එතකොට ඒ අපි හඳුනා ගන්න ඕනේ මෙන්න මේ කාලානුරූපී රටා මොනවද? නිරන්තරයෙන් අපිට තියෙන රටාවන් මොනවද? එතකොට අපි පර්මාකල්චර් වලදී අපිට මෙන්න මේ පළවෙනි ඔබ්සර්වර් and ඉන්ටරැක්ට් වලදී අපි මෙන්න මේ රටාවන් ගැන වඩා අවබෝධයක් ලබා ගන්න ඕනේ. එතකොට අපි මොනෝ සම්බන්ධයෙන් සබාදහමේ රටාවන් අපි හඳුනා ගන්න ඕනේ නැත්තේ. ඇත්තටම අපි කතා කරන දෙයක් තමයි අපේ සබාදහමේ ප්‍රපංචයන් ගොඩක් තියෙනවා. සුළං රටාව, ජල වහන රටාව, සතුන්ගේ සංචාරන රටාවන්, ඊට පස්සේ ශාක වර්ධන රටාවන්, ඊට පස්සේ සූර්යයන් ගමන් කිරීමේ රටාවන්, මේ සියල්ලම රටාවන් තමයි. එතකොට ඒ රටාවන් අධ්‍යයනය තුලින් තමයි අපිට ඉදිරියට අපේ පර්මාකල්චර් එක ගොඩනගන්න වෙන්නේ. මොකද මේ රටාවලින් බැහැරව කරන්න ගියොත් අපිට ලොකු ගැටලුවක් මතුවෙනවා. එතකොට අපි මෙන්න මේ රටාවන් හඳුනා ගැනීම තුළින් අපිට අයිති වෙන වාසි ගණනාවක් තියෙනවා. එතකොට ඒ වාසි අපි මොනවද කියලා අපි ගාවට කතා කරලා බලමු. මෙතෙන්දි වැදගත් වන පළවෙනි කරුණ තමයි ඇත්තටම රටාවන් හඳුනා ගැනීම තුළින් අපිට පරිසරයේ තියෙන එක එක ප්‍රපංචයක් අතර තියෙන සම්බන්ධතාවය පැහැදිලි කරගන්න පුළුවන්. උදාහරණයකට අපි දන්නවා ශක්ති දාමයක් වෙන්න පුළුවන්, ආහාර දාමයක් වෙන්න පුළුවන්. මෙන්න මේ එක එක ප්‍රපංචයක් අතර අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය අපිට හඳුනා ගන්න වඩාත් පහසු වෙනවා මේ රටා හඳුනා ගැනීම තුලින්. දැන් විශේෂයෙන්ම අපි දන්නවා ආහාර දාමයක් පවතිනවා. එය ක්‍රමානුකූලව පවතින නම් මේ එකිනෙක ප්‍රපංචයක් අතර ශක්තිය නිවැරදිව ගලා යන්න ඕනේ. එතකොට සූර්යාගෙන් ලැබෙන ශක්තිය අවසානයේ වියෝජකයා දක්වා තියෙන ශක්ති දාමයේ අපි බිඳහෙලීමකින් තොරව පවත්වාගෙන යන්න නම් අපි මෙන්න මේ සබාදහමේ තියෙන මෙන්න මේ ශක්ති දාමයේ අපි හඳුනා ගැනීම ඕන. ඒව නොවුනොත් වෙන්නේ එතන කිසියම් අවස්ථාවක බිඳහෙලීමකට ලක් වුණොත් අපේ සමස්ත පද්ධතියම විනාශ වෙන එක තමයි වෙන්නේ. අනිත් එක අපිට වැදගත් කරුණ තමයි අපි රටා හඳුනා ගැනීමෙන් ලැබෙන අපිට තවත් ප්‍රයෝජනයක් තමයි අපිට සුවිශාල නිර්මාණ කරගන්න ලැබෙනවා මේ කුඩා රටාවන් හඳුනා ගැනීම තුලින්. උදාහරණයකට අපි සබාදහමේ තියෙනවා ජලවහන රටාවක්. එතකොට ජලවහන රටාව තුලින් අපිට හඳුනා ගන්න පුළුවන් කොහොමද මේ
ජලය නිවැරදිව භූමිය පුරා හැසිරෙන ආකාරය. දැන් එතකොට අපි මෙන්න මේ ජල වහන රටාව හඳුනා ගැනීම තුළින් අපිට පුළුවන් වෙනවා මේ මුළු පද්ධතියම ගැටලුවකින් තොරව විශාල වශයෙන් භූමිය වියලීමකට ලක් නොකර හෝ වියලි භූමියක් ශාස්ත්‍රීය වන අන්දමට මේ ජල වහන පද්ධතිය සකස් කරගන්න. අන්න ඒකයි අපිට මේ රටා හඳුනා ගැනීම තුලින් ලැබෙන තවත් වාසියක් වෙන්නේ. එතකොට ඒ තුලින් වෙන අනෙත් වැදගත් කරුණු තමයි එතකොට සබාධමයේ පවතින එක එක ප්‍රපංචයක් අතර තියෙන ස්ථායීතාවේ නිවැරදිව අපිට කාල දිගින් දිගටම පවත්වා ගැනීමට පහසුවක් ලැබෙනවා. දැන් මම කිව්වා වගේ දැන් ජල වහන පද්ධතියක් සම්බන්ධයෙන් තියෙන ජෛව ප්‍රජාව සහ එක්ක තියෙන සම්බන්ධය තවදුරටත් වර්ධනය වීම සිදු වෙන්නේ මෙය අඛණ්ඩව පැවතුනොත්. දැන් උදාහරණයකට අපගේ ජල වහන කුඩා ඇල මාර්ගයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගංගා පද්ධතියක් වෙන්න පුළුවන්. එතකොට එය අපි දිගින් දිගටම අඛණ්ඩව පවතින ඉඩ දුන්නොත් වෙන්නේ ඒ හා සම්බන්ධ ජීවීන් සහ ශාක සමුදායම විනාශයකින් තොරව පවතින්න පුළුවන්. ඉතින් ඒක සබාධමේ සත්ත්ව සහ ශාක සංහතිය ආරක්ෂාවට ගන්න පුළුවන් හොඳ ක්‍රියාමාර්ගයක්. අන්න ඒකයි අපිට මේ රටාවන් අපි කිසිසේත්ම පරිසරයේ තියෙනවා අපි බිඳ හෙලන්න හෝ වෙනස් කරන්න යන්න හොඳ නැහැ. එහෙම වුණොත් වෙන්නේ ඒ සමස්ත පරිසරයේ පවතින සුන්දරත්වය වගේ මේ එක එක ශක්ති දාමයන් සියල්ලම බිඳ හෙලෙන එක තමයි. ඒ නිසා අපි වඩාත් මේ සබාධමයේ පවතින රටා සම්බන්ධයෙන් අවධානය දක්වන්නම ඕන. මම ඇත්තටම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න කැමතියි මේ සබාධමයේ තියෙන රටාවන් කීපයක් පවතින්නේ කොහොමද? ඒ වගේ ස්වරූපේ කොහොමද කියලා. ඇත්තටම මිනිසුන් වන අපි නිර්මාණය කරපු රටාවන් වල ගොඩක් දුරට තියෙන්නේ තමන්ම ඍජු ආකාරයේ නිර්මිත රටාවක්. ඇත්තටම එය විශාල ගොඩනැගිල්ලක් දිහා බැලුවොත් අපිට පේනවා ඒක කිසිම වක්‍රාකාර හෝ නැත්නම් නමශීලී භාවයක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් වර්තමානයේ ගෘහ නිර්මාණ ශිල්පවල භාවිතා කිරීමක් දකින්න ලැබෙනවා මේ නොයික් වක්‍රාකාර සහ නොයික් හැඩ ලබා ගන්න. නමුත් ඒ එච්චරම සාර්ථක වීමක් තාම දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ඊට වඩා හරිම පුදුමයි සබාධමයේ පවතින රටාවන්. දැන් මම එක රටාවක් ඕගොල්ලන්ට කියන්නම් මේ සර්පිලාකාර රටාව කියන එක. ඇත්තටම ඕගොල්ලෝ මේ සර්පිලාකාර රටාව පවතින එක දැකලම ඇති. විශේෂයෙන්ම ඔය ගොළුවිලි කටුවක් තුල ඊට පස්සේ හග් බෙල්ලෙක් තුල අපගේ කන ඇතුලේ අභ්‍යන්තර කාර්ය ශාංක පිහිටලා තියෙන විදිහ ඉන් පස්සේ ඒ හැම දෙයකම ලකින්න ලැබෙන්නේ ඇත්තටම සර්පිලාකාර ආකාරය. ඉතින් ඒ හරි පුදුමයි. ඇත්තටම මෙතන ශබ්දය ගමන් කරන්නීමේදී විශේෂයෙන්ම ශබ්දයේ තියුණු බවට පත් කිරීමක් හෝ නැත්නම් පරිසරයේ ශක්තිය එක්තැනකට ලඝු කර ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක අපිට නිකන් ගණිතමය සංකල්පයකින් දක්වන්න පුළුවන්. විශේෂයෙන් සර්පිලාකාර හැඩයක් ගත්තට පස්සේ අපි සෙන්ටිමීටර වලින් ගත්තොත් පළවෙනි වක්‍රයේ ආරය අපි සෙන්ටිමීටරයක් වුණොත් දෙවෙනි වක්‍රයේ ආරය ඒ වගේ දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ සෙන්ටිමීටර දෙකක් වෙනවා. හැබැයි තුන්වෙනි වක්‍රයේ ආරය පළවෙනි වක්‍ර දෙකේ ආරය එකතුව තමයි වෙන්නේ. ඒ කියන්නේ සෙන්ටිමීටර 1යි 2යි එකතුලා සෙන්ටිමීටර 3ක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඊගා වක්‍රයේ ආරය සෙන්ටිමීටර 3 සහ 2 එකතුලා සෙන්ටිමීටර 5ක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඊගා වක්‍රයේ ආරය සෙන්ටිමීටර 5 සහ සෙන්ටිමීටර 3 එකතු වෙලා සෙන්ටිමීටර 8ක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ වගේ අද්විතීය නිර්මාණයක් තමයි මේ සර්පිලාකාර හැඩය කියන්නේ. එතකොට මේ සර්පිලාකාර හැඩය තුලින් අපිට සබාධමේ විචිත්‍රවත් භාවයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේක අපිට නොඑක් විදිහට අධ්‍යයනය කිරීම තුලින් සහ පරිසරෙත් එක්ක ටිකක් සූදව ගනුදෙනු කරොත් වඩා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. සබාධමේ පවතින තව රටාවක් තමයි ඇත්තටම තරංග රටාව කියන එක. අපිට මුහුදු වෙරළක් ළඟට ගියොත් මේ රටාව දකින්න ලැබෙනවා. ඒකාකාරව ඒ දිගින් දිගටම ඒ රටාව දකින්න ලැබෙනවා. හැබැයි සමහර අවස්ථාදී මේක වෙනස් වෙනවා. උදාහරණයකට සුනාමි
තරංග වගේ අවස්ථාවක මුල් අවස්ථාවට වඩා අවසානයේදී ඒ තරංගේ තීව්‍රතාවය වැඩි වෙනවා. ඉතින් එතකොට වෙන බලපෑමත් ගොඩක් වැඩි. ඒක හරි පුදුමාකාර සිද්ධියක්. ඇතරම ඒ සබාදහමේ පවතින සාමාන්‍ය රටාවලට වඩා වෙනස්ව හැසිරෙන අවස්ථාවක්. එතකොට සබාදහමේ තවත් සමහර අවස්ථාවලදී මේ එක්තරා විධිමත් රටාවන් සහ අවිධිමත් රටාවන් දකින්න ලැබෙනවා. සමහර රටාවන් අපිට ඒකාකාර ස්වරූපයකින් රටාවන් දකින්නත් ලැබෙනවා. සමහර ඒවා අවිධිමත් ආකාරයෙන් දකින්නත් ලැබෙනවා. දැන් උදාහරණයකට අපි බලමු ගංගාවක ජලය ගලා බැස්ම එක්තරා විධිමත් ආකාරයකට තමයි එක්තරා රටාවකට තමයි සිදු වෙන්නේ. නමුත් හදිසියේ හරි භූමියේ කිසියම් විෂමතා ලක්ෂණයක් මත එය හදිසියෙම වෙනස් වීමකට ලක් වෙනවා. එතකොට අර විධිමත් භාවයෙන් අවිධිමත් භාවයට පත් වෙනවා. එතකොට දිය ඇල්ලක පවතින මේ ස්වභාවය. එතකොට ඒක අපිට සබාදහමේදී අපි හරි වැදගත්. දැන් උදාහරණයකට ඒක වැදගත් වෙන්නේ දැන් අපේ පර්මකල්චර් වලදී නිවැරදි ජලවහන ද්‍රෝණියක ජලය ගලාගෙන යන්න පුළුවන්. නමුත් හදිසියේ වර්ෂාපතනයේ වෙනස්කමක් එක්ක මේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි මේක නිරන්තර අධ්‍යයනයකින් ඉන්න ඕනේ. එතකොට අපිට පහසුවෙන් අපේ භෝගවලට හෝ අපේ භූමියට වෙන්න පුළුවන් හානිය වළක්ව ගන්න පුළුවන්. ඒක කරන්න වෙන්නේ ජලය ගලා යන වේගය හෝ ඒ ජලය ගලා යන්නේ ස්වභාවය අපිට වෙනස් කරන්න පුළුවන්. උදාහරණයකට ඔය ස්වේල්ස් වගේ ඊට පස්සේ ට්‍රෙන්ච් වගේ දේවල් වලින් උපක්‍රම වලින් අපි ජලය ගලාගෙන යන වේගය අඩු කරන්න පුළුවන්. එතකොට අපිට භූමියට වෙන්න පාංශු ඛාදනය සහ ඒ හා සමාන ගැටලු මගහරවා ගන්න පුළුවන්. එතකොට අන්න ඒකයි කියන්නේ අපිට මේ රටාවන් වල තියෙන ස්වාභාවික රටාවන් වල විධිමත් අවිධිමත් භාවය ගැන අපි වඩා දැනුවත් වෙන්න ඕනේ. අනිත් එක අපිට සබාදහමේදී රටාවන් කවදාවත් දකින්න ලැබෙන්නේ ඍජු ආකාරයෙන්. හරිම වක්‍ර ස්වභාවයක් තමයි දකින්න ලැබෙන්නේ. උදාහරණයකට අපිට ගණිතයේදී අපිට දකින්න ලැබෙන ජ්‍යාමිතික හැඩතල අපිට සබාදහමේ දකින්න ලැබෙන්නේ නැහැ. වෘත්තාකාරයක්, ඍජු කෝණාශ්‍රයක් නැත්නම් සමචතුරස්‍රයක්, ත්‍රිකෝණයක් විදිහට තියෙන නිර්මාණ හරිම අඩුයි. ඒ වගේ තියෙන්නේ ඇත්තටම වෙනත් විධිමත් ආකාරයට සැකසුණු රටාවන් සමුදායක්. ඒකට තමයි මම කිව්වා ස්ප්‍රිලාකාර හැඩය වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ නොඑක් හැඩතල තමයි තියෙන්නේ. එතකොට ඒ නිසාම තමයි වඩාත් සුන්දරත්වයක් ගොඩ නැගිලා තියෙන්නේ. අපිට ඒ එහෙම නොවුනොත් එය හරිම අස්වාභාවික ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් ඒ අතින් බැලුවට පස්සේ මීමැස්සගේ මේ වදයක තියෙන සදස්වාකාර ස්වභාවය නිර්මාණයම හරිම පුදුමයි. එතකොට එහි තියෙන ඒගොල්ලන්ගේ හැකියාව ඇත්තටම අපිට අගය කරන්න ඕනේ හැකියාවක්. එතකොට මෙන්න මේ සබාදහමේ තියෙන මේ වක්‍රාකාර ස්වභාවිත නිර්මිත රටාවම තමයි ඒ වඩා ශක්තිමත් භාවයකට ඉවහල් වෙලා තියෙන්නේ. දැන් අපි දන්නවා ඍජු ආකාරයෙන් නිර්මාණය වෙනවට වඩා නම්‍යශීලී භාවයත් එක්ක ගොඩනැගෙන රටාවක තියෙන ශක්තිමත් භාවය වැඩි. දැන් අපි ගත්තොත් ඔය වර්තමානයේ නිර්මාණය වෙන විශාල ජලාශවල වැව් බැම්ම වක්‍රාකාරයට නිර්මාණය කරන්නේ මේ නිසා. ඒ විතරක් නෙවෙයි විශාල පාලම් නිර්මාණය කරන්නේත් මේ ඍජු රේඛාවෙන් බැහැරව බලය බෙදී යන විදිහට වක්‍රාකාර ස්වභාවයක් ගන්න ඒ ශක්තිය වැඩි කරගන්න. ඉතින් එයත් ඇත්තම සබාදහමෙන් අපි ඉගෙන ගත්ත දෙයක්. ඒ නිසාම අපිට අපි පර්මාකල්චර් වලදී අපි නිර්මිත රටාවන් සෑම විටම සබාදහමට අනුගතව මේ ඍජු ආකාරයෙන් බැහැරව අපිට සබාදහමට ලං විය හැකි ආකාරයෙන් ඒ නිර්මාණය කරන්න ඕන. ඒයින් වන වාසිදායක තත්ත්වය ගොඩක් වැඩි. දැන් උදාහරණයක් මම කියන්නම්. අපි ඇක්වාකල්චර් කරනකොට අපි පර්මාකල්චර් වලදී අපි බිලක් සකස් කරගන්න ඕනේ අපේ මාළුවන් ඇති කරගන්න. එතකොට එය වඩා සුදුසුයි අපි ඍජු කෝණාශ්‍රයක් හෝ සමචතුරස්‍රයක්
විදිහට සකස් කරනවට වඩා එය ඉතාමත්ම වක්‍රාකාර ස්වභාවයකින් නිර්මිත රටාවක් කරනවා නම් එයින් වන වාසිදායක තත්ත්වය ගොඩක් වැඩි. දැන් අපි බලමු මොනවද ඒ වාසි කියලා. දැන් සාමාන්‍ය ජලජ ජීවීන්ට වැඩිපුර ආහාර ලබා ගැනීමට ඒගොල්ලන්ට මම්පෙත් විවර කරන්න අවශ්‍ය නම් භූමියත් එක්ක ගැටෙන තියෙන ඉඩකඩ සීමාව වැඩි කරන්න ඕන. දැන් එතකොට භූමියත් එක්ක තියෙන වර්ගඵලය වැඩි කරන්න නම් අපිට වර්ග මීටරයක භූමියක් අපිට පුළුවන් සුජුකෝණාශ්‍රයක් විදිහට සකස් කරනවට වඩා අපිට මල් පෙහිති විහිදුනා වගේ වක්‍ර ස්වභාවයකින් වක්‍ර හැඩවලින් නිර්මාණය කරොත් ඒ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. එතකොට ඒ ජලජ සතුන්ට ගොඩක් දුරට ආහාර සොයා ගැනීමට තියෙන අවකාශ වැඩි කරගන්න යාට ගොඩක් පහසු වෙනවා. අනිත් එක තමයි දැන් ඒ හා සම්බන්ධයෙන් අපි ඇති කරනවා නම් තාරවුන් වගේ සතුන් ඒගොල්ලන්ට අර ජලජ පරිසරයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාවත් ඒ හා සමාගම වැඩි කර ගැනීමේ වාසි සැලසෙනවා. එතකොට ඒ සමගම ඒ ජලජ ජීවීන්ට වැඩිපුර තමන්ගේ ප්‍රජනන අවකාශයක් සැලසෙනවා. ඒගොල්ලන්ට ආහාර සැපෙන ප්‍රමාණය වැඩි. ඒගොල්ලන්ගේ භූමි පරිහරණයත් ඒගොල්ලන්ට වැඩි කරගන්න පුළුවන්. අනිත් එක ඒත් සමගම භූමියේ කාදනයට ලක්වීම ඒ හා සමග අවම කරගන්න පුළුවන්. ඇත්තටම ගංගාවක් අර හැඩපළු නංගුමින් ගලා යනවා වගේ තමයි. එතකොට අපිට මෙන්න මේ සබාදහමේ රටා හඳුනා ගැනීම තුලින්ම අපේ පර්මාකල්චර් මූලික පදනම ගොඩ නැගෙන්නේ මේ නිසා. එතකොට අපි සබාදහමේ පවතින රටාවන් හොඳින් අධ්‍යයනය කර ඒවට අනුගත වෙමින්ම තමයි මේ වඩා කළ යුතු වන්නේ. එහෙම නොවුනොත් වෙන්නේ ඒ සබාදහමේ පවතින ස්වභාවය අපිට ඉවත්ව යන එක තමයි වෙන්නේ. ඒ නිසා වඩා සැලකිල්ලෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. බොහොමත්ම ස්තුතියි.